අයිබන් සුබෝදෑසනක්. වෙනස් වන ලෝකයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීම කොයිතරම් වැදගත්ද? දැන් අන් කවරදාටත් වඩා මෑත කාලයේ වයස් භේදයකින් තොරව වැඩිහිටියන් විතරක් නෙවෙයි තරුණ පරම්පරාව කුඩා දරුවන් පවා මේ ලෝකයේ තොරතුරු පිළිබඳව හරිම උනන්දුයි. ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. සාමාන්‍ය දැනීමට දැනුමට අධ්‍යාපනයට විතරක්ම නෙවෙයි. දැන් ජංගම දුරකථනයෙන් පවා එසැනින් ලෝකයට පිවිසෙන්නට පුළුවන්. ඉතින් ලෝකයේ තොරතුරු පිළිබඳව දැනුවත් වීමේ ප්‍රවෘත්තීන් පිළිබඳව පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළින් අනිවාර්යෙන්ම පුද්ගලයෙකුට පුළුවන් තමන්ටම කියලා මතවාදයක් ගොඩනගා ගන්නට. ලෝකයේ තොරතුරු පිළිබඳව තමන්ගේ දැක්මකින් ලෝකය දිහා බලන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒට හොඳම වේදිකාව තමයි හරි ඔබ තෝරාගත් සිව්දෙස. එහෙමනම් අද සැප්තැම්බර් මාසේ 3 වෙනිදා සිකුරාදා දවස ගෙවුණු පැය 24 ලෝකේ මොනවද වෙනස් වෙමින් වාර්තා වෙන අලුත්ම තොරතුරු. අදත් අපි ඒ තොරතුරු එකතු කරගෙන තිබෙනවා සිව්දෙසට. තොරතුරු ගෙනෙන්නේ ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් තොටංගොඩ. අයිබන් ප්‍රසාද්. එහෙමනම් තෝරාගත් ප්‍රවෘත්තීනි පෙළගැස්ම මුලින්ම අපි බලමු. ඊට පස්සේ එකින් එක කතා කරමු. අදත් අපේ මුල්ම අවධානය යොමු වන්නේ ඇෆ්ගනිස්තානය වෙත. දැන් තලිබාන් කණ්ඩායම සහ අනෙකුත් විවිධ විපක්ෂ කණ්ඩායම් අතර තවමත් එක් පළාත්වල ගැටුම් තිබෙන බවත් අපිට ප්‍රවෘත්තිවල වාර්තා වෙනවා. ඉතින් මේ විපක්ෂ කණ්ඩායම් වල යෝජනාව වෙන්නේ බලය ඔවුන් සියල්ල අතර ජනවර්ග අතර බෙදී යා යුතු බව. කෙසේ වුණත් තලිබාන් සංවිධානය මේ වෙනකොට රජයක් පිහිටුවීමේ සූදානමකුත් තිබෙනවා. හැබැයි කොයිතරම් දුරට මේ රජය ලෝකයේ අනෙක් රටවල් පිළිගනීද කියන ගැටලුවකුත් මේ වෙනකොට ඇති වී තිබෙනවා. ඔව් දැන් මේ වෙනකොට තලිබාන් සංවිධානයේ මූලික අරමුණ වෙලා තියෙන කාර්යභාරය වෙලා තියෙන්නේ නව රජයක් ස්ථාපනය කිරීම. ඒ කියන්නේ දැන් ඔවුන් පාලන බලය අල්ලගත්තා පසුගිය 15 වෙනිදා පසුගිය මාසේ. දැන් මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා නීති අනුකූල මට්ටමේ පාලනයක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ රටේ පාලන බලය මෙහෙයවීමේ යාන්ත්‍රණයක් අවශ්‍යයි. මොකද තලිබාන් කියන්නේ තාමත් මේ සන්නද්ධ කණ්ඩායමක් විතරයි. ඔවුන් තාමත් අවිබලයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ඔවුන්ගේ යාන්ත්‍රණය සකස් වෙලා තියෙන්නේ යුද්ධයට. එහෙම නැතුව රාෂ්ට්‍ර පාලනයට නෙමෙයි. ඒ නිසා ඔවුන්ට යම්කිසි යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී රට පාලනය කිරීම සඳහා. එහෙම නොවුනොත් සුනේත්‍රා වෙන්නේ තනිකරම අර අපි දැක්කේ ඔය සෝමාලියාවේ වගේ දැන් කලින් ඇෆ්ගනිස්තානයේ තිබුණේ ඔය මේ විශේෂයෙන්ම 96ට පෙර ආතුව තිබිච්ච තත්ත්වය වගේ තත්ත්වයක් ඇති වෙන්නේ විවිධ කණ්ඩායම් අතර ගැටුම් තියෙන නිරන්තර යුද්ධයක් තියෙන රටක් බවට පත් වෙන්නේ. මොකද සන්නද්ධ කල්ලියකට රටක් පාලනය කිරීම බොහෝසේ අපහසු කාරණයක්. හැබැයි තලිබාන් කණ්ඩායම එය කළා පෙන්නුවා 96 ඉඳලා 2001 වෙනකන් එම කාලවකවානු තුළ සිද්ධ වුණෙත් ඇෆ්ගනිස්තානය තුළ ජනතාව ඉතාම දැඩි ලෙස පීඩනයට ලක්වීම. කියන්නේ ඒක හුඟක් වෙලාවට අපි දැක්කේ ඉතාම දැඩි අධිකාරිවාදී අන්තවාදී පාලනයක්. ඒ තුළ ජනතාව කියන්නේ එතනත් තුවක්කුවේ බලෙන් කසේ බලෙන් තමයි උදාහරණයක් විදිහට ඒ කාලේ දක්නට ලැබිච්ච දර්ශන වල අපි දැක්කේ තලිබාන් සෙබළු නිරන්තරයෙන් සමාජය තුල සැරිසරනවා කාන්තාවන් ගෙයින් එළියට බහිනවද පාසල් යනවද එහෙමත් නැත්නම් ක්‍රියා කරනවද දැන් උන්ට පොඩ්ඩක් නැත්තම් ඒ තලිබාන් සෙබළු අතේ තිබුණා උන්ගේ සංස්කෘතික පොලිසියක් නිර්මාණය කරලා තිබුණා ඒ සංස්කෘතික පොලිසිය අතේ තිබුණේ මේ යකඩ කේබල් ඒ වයින් කාන්තාවන්ට පහර දෙනවා. ඒ වගේ දේවල් තමයි අපි ඉස්සර දැක්කේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට තලිබාන් පාලනය ගැන මෙන්න මේ වගේ දෙයක් ස්ථාවරයක් දරන්නේ. ඒ කියන්නේ තවමත් ඔවුන් සමග සම්බන්ධ වෙන සූදානමක් පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය කටයුතු සඳහා දැන් මොකද ඇමරිකාව සහ අනිකුත් බටහිර රටවල් බලාපොරොත්තු වෙනවා තවදුරටත් ඔවුන්ට ඉවත් කරගන්න බැරි වෙච්ච මේ කණ්ඩායම් ඉන්නවා. ඒ අයව ඉවත් කර ගැනීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම තලිබාන් සංවිධානය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා දැන් එකක් තමයි ඇෆ්ගන් රජය සතුව තිබිච්ච විදෙස් වත්කම් දැනගන්න ලැබෙන ඉතින් ඩොලර් බිලියන 10කට වඩා වැඩි වත්කම් ඇමරිකාව මේ වෙනකොට ෆ්‍රීස් කරලා තියෙනවා. ඒ කියන්නේ අත්හිටවල තියෙනවා විදේශ රටවල තිබිච්ච වත්කම් සංචිත වගේ දේවල්. ඉතින් ඒ නිසා තලිබාන් සංවිධානයට දැන් රට පාලනය ආරම්භ කළත් ඔවුන් හමුවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ ආර්ථිකය පවත්වාගෙන යාම. දැන් පසුගිය දිනවල අපි මේ ගැන නිරන්තරයෙන් කතා කරා
මොනවද possibilities ඒ කියන්නේ සිදුවිය හැකි දේ මොනවද කියන කාරණේ. ඒ වගේම දැන් ඇමරිකාව සඳහන් කරන ආකාරයට තලේබාන් සංවිධානයට දැන් විශාල අවිබලයක් ලැබිලා තියෙන බව අපි පැහැදිලි කරන්නේ. දැන් ඇමරිකාව සඳහන් කරන්නේ බොහෝ අවි ආයුධ පාවිච්චි කිරීමට නොහැකි කියලා, විශේෂයෙන්ම ගුවන් යානා. නමුත් අපි අමතක නොකළ යුතු කන්දාහාර් නගරයේදී මීට දින දෙකකට පෙර සුනේත්‍රා වුන් විජයග්‍රාහී පෙළපාලියක් පැවැත්තුවා. ඒ විජයග්‍රාහී පෙළපාලිය පවත්වන අවස්ථාවේ තලේබාන් සංවිධානයේ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් එකක් ඇමරිකාවට අයත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් එකක් පියාසර කරලා පෙන්නුවා. ඒ පියාසර කරලා පෙන්නුවේ ඇමරිකානු රජය නිවේදනයක් නිකුත් කළ පැය 47ක් ගත වීමට මත්තෙන් ඇමරිකානු රජය සඳහන් කරා මේ ගුවන් යානා තලේබාන් සංවිධානය අතටපත් වුණාට ඒවා එයාවර්දි නැහැ. එහෙමත් නැත්නම් ගුවනේ පියාසර කරන්නට තත්ත්වයක් නැහැ. ඊළඟ තර්කය තමයි ඇමරිකානු ආරක්ෂක විශේෂඥයන් ගෙනෙන මේවා නඩත්තු කරන්න තලේබාන් සංවිධානයට හැකියාවක් නැහැ. අමතර කොටස් ගන්න එක ප්‍රශ්නයක් වෙයි. හැබැයි මෙහෙමයි. දැන් තලේබාන් කල්ලිය දිහා බැලුවාම උන්ගේ සාමාන්‍ය ස්වභාවය උන් පසුගිය කාලවකවානුව පුරාම ඇමරිකාව සමග සටන් කරේ මේ වගේ කිසි මේ නවීන අවියායුධ කිසි දෙයක් නැතුව. එතකොට ඔවුන්ට අවියායුධ නඩත්තුව පිළිබඳව ගැටලුවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම දැන් අනිත් අතට චීනය වගේ රටවල් වල සහයක් ලැබෙන්නත් ඉඩ තියෙනව නේද? ඔව් ඒ ගැන අපි කතා කරමු නේ. දැන් එතන ඒ දේ තමයි දැන් මේ වෙනකොට සාකච්ඡාවට ලක් වෙමින් තියෙන්නේ. දැන් මේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරනකොට තලේබාන් සංවිධානය දැන් මේ අවියායුධ අත්පත් කර ගැනීමම ඔවුන් ලැබූ ජයග්‍රහණයක්. ඔවුන් මේවා කොහොම නඩත්තු කරයිද ඒ ගැන එය දෙවනු කතන්දරයක්. මොකද දැනට මේවා සියල්ලම ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන්නේ. ඒකෝට තව නඩත්තු කිරීමේ ප්‍රශ්නෙන්නේ අඩුම තරමින් තව මාස 6ක් අතක් ගිහිල්ලා තමයි නඩත්තු කිරීම ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා මේ යථාර්ථය තමයි තලේබාන් සංවිධානය ලෝකයේ හමුදාවක් සතු විය හැකි අතිශය නවීන අවියායුධ සතපහක්වත් වියදම් කරන්න නැතුව අත්පත් කරගෙන තියෙනවා. කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 68ක අවියායුධ ලබා දීලා තිබුණා මේ අෆ්ගන් හමුදාවට. ඒතකොට ඒ සියල්ල කියන්නේ අති නවීන ඇමරිකානු අවියායුධ මේවා අතටපත් වෙලා තියෙනවා. දැන් අපි පහුගිය අඟහරුවාද සවිස්තරව මේ ගැන සංඛ්‍යාලේඛන සහිතව පැහැදිලි කරා. දැන් සුනේත්‍රා මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි දැන් මේ අවිබලය වගේම දේශපාලන බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. දැන් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ අත්පත් කරගත්තට පස්සේ එකක් ආර්ථිකය පවත්වාගෙන දැන් පසුගිය දින දෙක තුල අපි දැක්ක දෙයක් තමයි ඇෆ්ගන් වැසියන් කාබුල් අගනුවර වැසියන් විශාල වශයෙන් බැංකු ඉදිරිපිට රැස් වෙලා ඉන්නවා ඔවුන්ගේ මේ ඉතිරි කරලා තියෙන සේවිංස් ඒ මුදල් ලබා ගැනීම සඳහා. දැන් මෙය ඇෆ්ගනිස්තානය තුල බැංකු පද්ධතිය කඩා වැටීමේ විශාල ප්‍රවණතාවයක් වෙනවා. හැබැයි මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ වෙස්ටර්න් යුනියන් ආයතනය ලෝකයේ ප්‍රධාන පෙළේ කියන්නේ විදේශ ගනුදෙනු සිදු කරන ආයතනය. එතකොට මේ වෙස්ටර්න් යුනියන් ආයතනය සඳහන් කරලා තිබෙනවා දැන් අද ඉඳලා මේ ඇෆ්ගනිස්තානයට නැවත වතාවක් විදේශයන්ගෙන් ලැබෙන මුදල් එවීම ආරම්භ කරනවා කියලා. ඒක යම්කිසි ආකාරයකින් සහනයක් වෙනවා ওই බැංකු පද්ධතියට. මොකද දැන් විශාල වශයෙන් ඇෆ්ගනිස්තානයෙන් බැහැර වෙලා ඉන්න පුද්ගලයන් තමන්ගේ ඥාතීන්ට මේ මුදල් ලැබනවා ඇෆ්ගනිස්තානයේ. මේක ඇත්තට මේ එවන මුදල අපි ගත්තොත් 2020 අවුරුද්දේ ඩොලර් මිලියන 789ක්. ඒ කියන්නේ ඇෆ්ගනිස්තානයේ දල ජාතික ජල දේශීය නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයක් ඒ එවන මුදල්. ඒ නිසා විශාල මුදලක් එවනවා. දැන් ඒක ලැබෙන්න පටන් ගත්තොත් නැවත වතාවක් තලේබාන් සංවිධානයටත් ආර්ථිකමය වශයෙන් යම් ශක්තියක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මතුවලා තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ පාලනයේ ස්වභාවය. දැන් එල්ලවෙන චෝදනාවක් තමයි තලේබාන් සංවිධානය මේ වෙනකොටත් ප්‍රතිවාදීන් දඩයම් කිරීම ආරම්භ කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔවුන් පොරොන්දු වුණා ඉස්සරහට ඇවිල්ලා ලෝක ප්‍රජාව ඉස්සරහට ඇවිල්ලා අපි කාටවත් මොකුත් කරන්නේ නැහැ. අපි සම්බුදු සමාවක් දීලා තියෙන්නේ. අපිට මේ අන්තර්ජාතික පිළිගැනීමක් අවශ්‍යයි. අපි තවදුරටත් සටන් කරුවෝ නෙවෙයි මේ ඇෆ්ගනිස්තානයේ එමිරේට් ඔෆ් ඇෆ්ගනිස්තාන් කියන මේ රාජ්‍ය විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට
ඔවුන් ඒ වගේ කතන්දර ටිකක් තමයි මාධ්‍ය හමුවට එල්ල කිව්වේ. හැබැයි රැට මෙහෙයුම් ක්‍රියාත්මක කළා කලින් රජයට සම්බන්ධ හමුදාව කියන්නේ ඔවුන්ට පක්ෂපාතී ලෙස හැසිරුන් නැති ඒ වගේම විදේශ හමුදා සමග කටයුතු කළා තවමත් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙලා යන්න මේ බැරි වෙච්ච අය කාන්තා ක්‍රියාකාරී මේ වගේ අය දඩයන් කිරීම ආරම්භ කළා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපිට ඊයේ ඕස්ට්‍රේලියානු මාධ්‍යයක් ඔස්සේ දැනගන්න ලැබුණා මේ ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔවුන් මේ වෙනකොට සැඟවිලා ජීවත් වෙනවා සහ ඔවුන් විශාල බියකින් ජීවත් වෙනවා. මොකද තලිබාන් සංවිධානය දැඩි ලෙස විරුද්ධයි කාන්තාවන් මේ වගේ කටයුතු කරනකොට ඒ ක්‍රීඩිකාවන් ගැන සොයා බැලීමක් කළා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ නිසා ඔවුන් තමන්ගේ ක්‍රීඩා උපකරණ විනාශ කළා මේ වෙනකොට මේ තැන් වල හැංගිලා ඉන්නවා කියලා තමයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ දැක් ගන්න ලැබුණේ. එතකොට දැන් මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ තුවක්කුවට සහ අන්තවාදයට බයෙන් ජනතාව මුළු ගැන්විලාමත් නැහැ සුනේත්‍රා. දැන් ඊයේ අපි දැක්ක හෙරාත් කියන නගරේ කාන්තාවන් එළියට බහැලා මීට පෙර ඇෆ්ගනිස්තානයේ සිද්ධ නොවෙච්ච දෙයක්. හෙරාත් නගරේ කාන්තාවන් එළියට බහැලා ඔවුන්ගේ අයිතීන් ඉල්ලලා. ඒ කියන්නේ රැකියා කිරීමේ අයිතිය, අධ්‍යාපනික අයිතිය සහ ජීවත් වීමේ අයිතිය. මේ අයිතීන් ඉල්ලලා ඔවුන් ලොකු උද්ඝෝෂණයක් කළා. දැන් ප්‍රථම වතාවට තමයි මේ වගේ දැන් අපි දැක්කා පසුගිය දිනවල ඇෆ්ගන් නිදහස් දිනය සමරන්න ස්වේච්ඡාවෙන් ඇෆ්ගන් ජනතාව එළියට ආවා. තලිබාන් සංවිධානය ඔවුන්ට වෙඩි තියලා තමයි ඒක යන්තම් හෝ අඩාල කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා දිගු කාලීනව ඔවුන්ට මේ තුවක්කු බලයෙන් කටයුතු කරන්න පුළුවන් වේද. ඊළඟට දැන්ට ඇෆ්ගනිස්තානය තුල මතුවලා තියෙන ගැටුම්කාරී තත්ත්වය. ඒ කියන්නේ තලිබාන් සංවිධානයට එරෙහිව නැගී සිටින අපි අර කතා කරපු මීට පෙර අපි සවිස්තරාත්මකව කතා කරා සුනේත්‍රා ඔය පංශේර් නිම්නය සිංහයන් 5 දෙනාගේ නිම්නය කියලා හඳුන්වන මේ ප්‍රදේශයේ ඉඳලා ක්‍රියාත්මක වෙන ජාතික ප්‍රතිවාදී පෙරමුණ කියලා හඳුන්වන්න පුළුවන් NRF National Resistance Force කියලා හඳුන්වන්නේ. මේ කණ්ඩායම අහමද් මසූද්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායම දැනටමත් තලිබාන් සංවිධානය සමග සටන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. දැන් ඇත්තටම මොවුන් ඊටාම දක්ෂ සටන්කරුවන් සහ මොවුන් සතුවත් සෑහෙන අවිබලයක් තිබෙනවා. නමුත් තියෙන ගැටලුව තියෙන්නේ ඒ වගේම මොවුන්ට හොඳ යුද පුහුණුවකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අහමද් මසූද් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලබලා තියෙන්නේ. ඒ වගේම ඔහු ලෝකේ පුරා ඉහළ හමුදා නිලධාරීන් පුහුණුව ලබන සැන්ඩර්ස්ට් හමුදා අභ්‍යාස විද්‍යාලයෙන් තමයි ඔහුගේ උපාධිය අරගෙන තියෙන්නේ. ඒ අනුව ඔහු අහමද් මසූද් මේ නවපන්නේ බටහිර සටන් ක්‍රම ඉගෙනගෙන ඒ වගේම ඇෆ්ගනිස්තානයට එම ක්‍රම අනුගත කරන්න තරම් දක්ෂ පුද්ගලයෙක් වෙලා තියෙනවා. ඔහුගේ නායකත්වයේ යටතේ මේ වෙනකොට NRF සටන්කරුවන් ඒ දුෂ්කර ප්‍රදේශවල ඉඳගෙන තලිබාන් සංවිධානය සමග සටන් වැදින බව තමයි වාර්තා වෙන්නේ. දැන් පසුගිය කියන්නේ තලිබාන් සංවිධානය කාබුල් නුවර අත්පත් කරගත්තට පස්සේ අපිට වාර්තා වෙනවා මේ වෙනකොට සටන් ගණනාවක් සිද්ධ වෙලා තිබුණා තිරෙන් මෙපිට ඒ කියන්නේ තිරයට ආවේ නැති වුණාට තිරෙන් පිටුපස ගැටුම් ගණනාවක් සිද්ධ වෙලා තියෙන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවහම දැන් තලිබාන් සංවිධානය කරන ඉතා ඉක්මනින්ම මේ නිම්නය අත්පත් කර ගන්නවා කියලා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් යම්කිසි ශක්තියකුත් තියෙන බව පේනවා. නමුත් ඒක එච්චර ලේසි කාරණයක් වෙන්නේ නැහැ. මම හිතන වෙලාව බලන්න තියෙනවානේ. ඔව් අපි වෙලාව බලලා තවදුරටත් ඇෆ්ගනිස්තානයේ තොරතුරු කතා කරමු. මේ තලිබාන් සංවිධානය සහ විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් පිළිබඳව. දැන් තලිබාන් සංවිධානයට තියෙන වාසිය තමයි ඔවුන් සතුව තියෙන අධික අවිබලය. එතකොට NRF කණ්ඩායමට තියෙන වාසිය තමයි ඔවුන් සතුවත් අවිබලයක් තිබෙන. හැබැයි තලිබාන් සංවිධානය සතුව තියෙන අවිබලයට වඩා අඩුයි. මොකද දැන් වෙනකොට විශාල ඉම්බැලන්ස් එකක් එහෙම නැත්නම් නොගැලපෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඔවුන් සතුව භූමියේ වාසිය තියෙනවා. ඒ වගේම සටන් කරන කණ්ඩායම් ඊටාම දැඩි කැපවීමෙන් සටන් සඳහා යෙදිලා ඉන්නවා. දැන් මේ අතදී සිදුවෙච්ච ගැටුම් ගණනාවකදී තලිබාන් සෙබළුන්ට බරපතල හානි සිද්ධ වුණා කියලා තමයි භූමියෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඉතින් ඒක තවත් පැත්තක්. දැන් මේ අනුව බැලුවහම ඊළඟට දැන් සුනිත්‍ර කියපු කාරණය විදේශ සම්බන්ධතා. දැන් තලිබාන් සංවිධානය කොහොමද මේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නේ? ඔවුන්ට පිළිගැනීමක් අවශ්‍ය වෙනවා. දැන් බ්‍රිතාන්‍ය ඊයේ ඩොමිනික් රාබ් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා කතා කරා මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කරමින් කියා සිටියේ තලිබාන් සංවිධානය සමග කරුණු කීපයක් සම්බන්ධයෙන්
සම්බන්ධ වෙලා කටයුතු කරන්න කැමති. ඒ කියන්නේ ඔය බ්‍රිතාන්‍යයට අවශ්‍ය පුද්ගලයන් ආපසු ගෙන්වා ගැනීම වගේ කරුණු ඒ අනුකොට නීති අනුකූල පිළිගැනීමක් තලිබාන් සංවිධානයට ලබා දෙන්න තාම සූදානම් නැහැ කියලා. දැන් ඇමරිකාවත් ඒ මතේම තමයි ඉන්නේ. නමුත් දැන් රටවල් කිහිපයක් මේ වෙනකොට තලිබාන් සංවිධානය සමග සමීප වෙමින් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මැද පෙරදිග කොහොමද පාකිස්තානයේ ඔවුන් සමග නිරන්තරයෙන් බැඳිලා හිටියනේ. දැන් ඊළඟ කතන්දරේ තමයි මේ මැද පෙරදිග කටාර් වගේ රාජ්‍යයන්. කටාර් රාජ්‍ය තලිබාන් සංවිධානයට පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය ලොජිස්ටික්ස් එහෙමත් නැත්නම් මේ යටිතල පහසුකම් නිර්මාණය කිරීම සඳහා දායක වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම තුර්කිය විශේෂයෙන් අපි මේ ගැන කලිනුත් කතා කරා සිවුදෙස් තුලින් කාබුල් ගුවන්තොටුපළේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන්න තුර්කිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේම දැන් තලිබාන් ප්‍රකාශකයා හුගේ නම සයිබුල්ලා මුජාහිද් ඊයේ ප්‍රකාශයක් කරනවා ඉතාලි පුවත්පතකට. එහිදී ඔහු සඳහන් කරනවා තලිබාන් සංවිධානය දැනට මේ රජයක් පිහිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේදී මුහුණ දී තියෙන බරපතල ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා චීනය වෙත යොමු වෙන්න සූදානම් කියලා. එතකොට දැන් අපිට පැහැදිලිව පේන්න තියෙනවා තලිබාන් සංවිධානය කියන්නේ ඇමරිකාවට පිටුපාලා කෙලින්ම නැගෙනහිර පැත්තට යන්න උත්සාහයක් දරන බව. එතකොට මේ නැවත වතාවක් දැන් මේක යම්කිසි පොසිබිලිටි එකක් තියෙනවා. මොකද මේ එකක් තමයි චීන රජය තලිබාන් සංවිධානය සමග දැන් වසර 2ක ඉඳලා සාකච්ඡා පවත්වන්නේ. කොටින්ම බේජිං නුවරට තලිබාන් ඉහළම නියෝජිත පිරිසක් පසුගිය වසරේ ගිහිල්ලා සාකච්ඡා කළා. එතකොට මේ සම්බන්ධතාවය තියෙනවා. ඊළඟට චීනය තමයි දැන් ඔය මේ කලාපය ගත්තාම එක් පැත්තකින් පාකිස්තානය. ඊළඟට ඇෆ්ගනිස්තානය මැද එහා පැත්තේ ඊරානය. මේ රටවල් තුනම සමග දැන් ඒ කියන්නේ මැද තිබිච්ච ඇෆ්ගනිස්තානය තමයි චීනය සමග සම්බන්ධතාවයක් නොතිබ්බේ. ඔවුන් ඉන්දියාව සහ ඇමරිකාව සමග තමයි සම්බන්ධ වෙලා හිටියේ. දැන් මේ බලය වෙනත් පැත්තකට තුලණය වෙලා තියෙනවා. දැන් පාකිස්තානයේ තලිබාන් සංවිධානයට ඍජුව සම්බන්ධ වීම තුල සුනේත්‍රා බලතුලනේ වෙනසක් වෙනවා. ඇෆ්ගනිස්තානයේ දැන් නැවත වතාවක් චීන පාකිස්තාන කඳවුර පැත්තට යොමු වෙනවා. ඉන්දියාවට ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන්ගේ ලොකු මැදිහත් වීමක් තිබුණා කලින් රජයට. දැන් ඉන්දියාව මේ වෙනකොට තලිබාන් සංවිධානය සමග සාකච්ඡා කරලා තියෙනවා කටාරයේදී. නමුත් තලිබාන් සංවිධානයේ විවෘතවම සඳහන් කළා ඔවුන් චීනය සමග ඉදිරි ගමනක් යාමට සූදානම් කියලා ආණ්ඩුවක් පිහිටවලා ඔවුන්ගේ කටයුතු ගෙන යාම සඳහා චීනයේ ආයෝජන ආර්ථික ආධාර ලබා ගන්න සූදානම් කියලා. මොකද චීනයටත් ලබා දෙන්න බොහෝ දේ ඇෆ්ගනිස්තානය තුල තියෙනවා. විශේෂයෙන්ම ඛනිජ ද්‍රව්‍ය වගේ දේවල් ඒ සම්පත් ලබා කළමනාකරණය සඳහා චීනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අනුව බැලුවාම දැන් ඇෆ්ගනිස්තානය තුල යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීමේ ස්වභාවය අපිට පෙන්눔 කරනවා. අන්තර්ජාතික ප්‍රජාවෙත් සියලුම දෙනා මේ තලිබාන් සංවිධානයට විරුද්ධ නොවන ලකුණු පේනවා. දැන් මේ සිතියම් දිහා බැලුවම අපට පේනවා ඇති මේ වකාන් කොරිඩෝ කියන අර කුඩා බිම් කොටස චීනයට සම්බන්ධ වෙනවා. එතකොට චීනයට ඍජුව මේ කියන්නේ භූමියනොත් සම්බන්ධතාවයක් තියෙනවා තලිබාන් සංවිධානය සමග. අනිත් පැත්තෙන් චීනය තලිබාන් සංවිධානය කළමනාකරණය කරගෙන සිටීම වැදගත් වෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකද චීනයේ මුස්ලිම් ප්‍රාන්තයේ විශේෂයෙන්ම උයිගුර් ප්‍රාන්තයේ තියෙන ගැටුම්කාරී තත්වයට තලිබාන් සටන්කරුවන්ගේ මැදිහත් වීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්න චීනයට අවශ්‍යයි. එතකොට මේ දෙපැත්තම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම ගැන කෙරෙහි තමයි මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් අපිට ඉදිරියේදීත් දැන් ඊටාම වේගයෙන් තත්ත්වය වෙනස් වෙනවා. අපි ඇෆ්ගනිස්තානය සමග ගැන ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දේශපාලන බල තුලන ඒ විදිහට සිදු වෙනකොට අපි බලමු දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිවිපාක කොහොමද කියලා ඇමරිකාවෙන් මේ දවස්වල ඒකට උදාහරණ සහිතව දකින්නට ලැබෙනවා. අයිඩා අසුලි කුණාටුවත් සමගම නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවල දැඩි අලාභහානි සිදු වී තිබෙනවා. ගම් වතුරෙන් පුද්ගලයන් 41ක් පමණ මිය ගොස් තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරනවා ඓතිහාසික වශයෙන් දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් දැන් තීරණයක් අත ගැනීමට කාලය උදා වී ඇති බව. ඔව් දැන් මේ වෙනකොට සුනේත්‍රා මේ අයිඩා කුණාටුව දැන් සාමාන්‍යයෙන් මේ කාලේ ඇමරිකාවට මේ කුණාටුව එනවා. ඒ කියන්නේ මේක කියන්නේ හරිකේන් සීසන් එක කියලා. ඔය
කැරිබියන් මුහුද පැත්තෙන් එන කුණාටුව වැඩිපුර බලපාන්නේ දකුණු දිග ප්‍රාන්තවලට. විශේෂයෙන්ම ටෙක්සාස් වගේ ප්‍රාන්තවලට දැන් මේක අයිඩාත් ඍජුවම බලපෑවේ නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තයට. නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තය තමයි ඉස්සෙල්ලම මේ දැන් ඉතිහාසයේ පුරාවටම වැඩිපුරම මේ කුණාටු වලින් බැටකන් නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තේ. නමුත් දැන් මෙවර හරිකේන් සීසන් එක තුල වෙනසක් සිද්ධ වුණා. දැන් අයිඩා සුළි කුණාටුව නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තයට සහ එහි අගනුවර ලුයිසියානාවට ලොකු හානි සිද්ධ කළා. හැබැයි එය ඉන්පස්සේ උනේ සාමාන්‍යයෙන් වෙන දේ තමයි මේ සුළි කුණාටුවක් ආවහම ඉන්පස්සේ ඒක දුර්වල වෙනවා. දුර්වල වෙලා නිවර්තන කුණාටුවක් බවට වේගය අඩු වෙලා එය මේ ඉන්පසු මැකී යනවා. නමුත් මෙවර සිද්ධ වෙච්ච දේ තමයි එය නිවර්තන කුණාටුවක් බවට පරිවර්තනය වුණා. ඉන්පසුව උනේ එය ගමන් කළා උතුරු දෙසට. ඒ උතුරු දෙසට ගමන් කිරීමේදී විශාල මේ වැස්සක් ඇද හැරුණා ඔය නැගෙනහිර වෙරළ දිග ප්‍රාන්තවලට. ඒ අනුව තමයි නිව්යෝක් නගරයේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ වාර්තා වෙච්ච දරුණුම ගම් වතුරට මුහුණ දුන්නේ. එතකොට දැන් නිව්යෝක් නගරයේ පමණක් නිව්යෝක් කියන්නේ අතිශයින් දියුණු නාගරිකයක්. හැබැයි සුනේත්‍ර නිව්යෝක් නගරයේ පමණක් 12 දෙනෙක් මිය ගියා. සාමාන්‍යයෙන් මේක මේ නිව්යෝක් වගේ මහා නගරයක මේ එහෙම නැත්නම් මෙගා මෙට්‍රොපොලිටන් සිටි එකක මේ වගේ ජලගැල්මකින් 12ක් මිය යනවා කියන්නේ ඒ බරපතල තත්ත්වයක්. මොකද මේ නගර සැලසුම්කරණයේදී මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මෙවර ලොකුම අනතුරට මුහුණ පෑවේ උමන්දුම්රිය පද්ධතිය. දැන් නිව්යෝක් උමන්දුම්රිය පද්ධතිය තමයි ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය. එතකොට වෙච්ච දෙයක් තමයි උමන්දුම්රිය පද්ධතියට ජලය ඇතුළු වුණා. ජලය ඇතුළු වුණාට පස්සේ ඒ දුම්රිය ගමනාගමනට බැරි වුණා. ලොකුම දේ උනේ ජනතාව ගමන් කරමින් හිටපු දුම්රිය නතර වුණා. මේවා ජනතාව ඇතැම් අය පැය 14 15 මේ දුම්රිය තුල කොටු වෙලා ඉන්න සිද්ධ වුණා. මේ අයට කිසිම පහසුකමක් නැහැ. මොකද ඒ උමන් දුම්රිය තුල ලොකු කියන්නේ ඒවා කෙටි දුර ධාවනය කරන්න හදපු දුම්රිය. ඉතින් ඒ නිසා උන්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එකක් එළියට බහලා එන්නත් බෑ. ඒ කියන්නේ උමගේ වතුර පිරලා තියෙන්නේ. ඒ වතුරට විදුලිය මුසු වෙලාද මොකද උමන් දුම්රිය ගමන් කරන්නේ විදුලියෙන්. එතකොට මේ විදුලිය මුසු වෙලාද කියන බය උන් තුල තිබුණා. ඒ නිසා අර ජීවිතාරක්ෂක කණ්ඩායම වල බේර ගන්නකම් ජනතාව දුම්රිය තුල කොටු වෙලා හිටියා. ඉතින් මේ සියල්ලෙහිම බලපෑම මේ එක්ස්ට්‍රීම් වෙදර් පැටර්න්ස් කියලා හඳුන්වනවා. මේ අතිශයින් විපර්යාස සහිත කාලගුණික තත්වයන් මේ ගෝලීය දේශගුණික වෙනස් වීම වල ඍජු ප්‍රතිඵලයක් ලෙස තමයි ඇමරිකාව පමණක් නෙවෙයි විද්‍යාඥයන් සලකනු ලබන්නේ. එතකොට ඇමරිකාව වගේ රටවලුත් ඒකට මුහුණ පෑම තුළ ඔවුන්ටත් ලොකු වගකීමක් ඒ වගේම ඔවුන්ටත් ලොකු කාර්යභාරයක් පැවරෙනවා මේ ගෝලීය දේශගුණික වෙනස් වීම පිටුදැකීම සඳහා. දැන් ඩොනාල්ඩ් ට්‍රම්ප් යුගයේදී ඔවුන් බලාපොරොත්තු වුණේ මේ දේශගුණික වෙනස් වීම කියන්නේ ඇමරිකාව වගේ විශාල රාජ්‍යයන්ට බලපාන දෙයක් නෙවෙයි කුඩා රටවල් වලට මේක බලපාන නිසා අපි මොන දේ කරත් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒකේ එය සම්පූර්ණයෙන් වෙනස් කියලා පෙන්눔 කරනවා. දැන් මේ කැලිෆෝනියාවේ ඇති වෙච්ච මහා ලැබුගිනි සහ මේ නිව්යෝර්කයේ ඇති වෙච්ච මහා ගම් වතුර. ඉතින් මේ අනුව බැලුවාම ඇමරිකාවටත් පෙරමුණ ගන්න සිද්ධ වෙනව නැවතත් මේ ගෝලීය දේශගුණික වෙනස් වීම පිටුදැකීම සඳහා. බෙදුම්වාදී නායකයෙකුගේ මරණයක් පිළිබඳව වාර්තා වනවා ඉන්දියාවෙන්. ඉන්දියානු පාලනයට එරෙහිව නායකත්වය ලබා දුන්න විරුද්ධ පාක්ෂිකයෙක් ඔහු ෂයිඩ් අලිෂා ගිලානි වයස අවුරුදු 92 දී මිය ගොස් තිබෙනවා. දැන් මේ ගිලානි ඇත්තටම වයස්ගත චරිතයක් වුණාට සුනේත්‍රා ඔහු කාශ්මීරය ඉන්දියාවේ පාලනයෙන් වෙන් කරන්න ලොකුවට මහන්සි වෙච්ච පුද්ගලයෙක්. ඒ නිසා ගිලානි නිරන්තරයෙන් ඉන්දීය නීතිමය මේ කියන්නේ අත්අඩංගුවටපත් වීම, නිවාස අඩස්සිය තැබීම, සිරගත කිරීම මේ වගේ දේවල් වලට ගොදුරු වෙලා තිබුණා. ඔහු ඇවිල්ලා මෙහෙම අපිට කියන්න වෙන්නේ වයස්ගත චරිතයක් වුණත් ඔහු එක්තරා ආකාරයක මේ සංකේතයක් වුණා කාශ්මීර බෙදුම්වාදයේ. ඒ වගේම ඔහු ඔය බෙදුම්වාදී මතය ගෙන යාම සඳහා දේශපාලනික සංවිධානයක් විදිහට හුරියාත් කියන සංවිධානය පවා බිහි කළා. ඉතින් නමුත් ඔහු වරින් වර ඔය කාශ්මීරයේ බෙදුම්වාදී අවිගත් සටනට පවා විවෘතව සහාය පළ කරපු නායකයෙක්. ඔහුගේ මිය යාම කාශ්මීරය තුල ලොකු ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරන්න මුල් වෙයි කියලා බියක් පවතිනවා. ඒ නිසා තමයි ඉන්දියාව ඊයේ සිට
මේ ප්‍රාන්තය දැඩි නිර්නීති තත්ත්වයකට යටතට පත් කරලා තියෙන්නේ. මේ ගිලානිගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ලොකු සංවාදයක් පවතින. ඔහු ස්වාභාවික හේතුන් මත මිය ගියේ. නමුත් ඔහුගේ මරණය ඉතා සීමා සහිතව, ඒ කියන්නේ කිසිදු බාහිර පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් තොරව පවුලේ සමාජිකයන් විසින් පමණක් එකතු වෙලා කරන ආකාරයට ඉන්දියාව සකස් කරලා තිබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් විරෝධයක් පවතිනවා කාශ්මීර වැසියන්ගේ. ඉතින් ඒ නිසා ඉදිරි දින කීපේ තාම තීරණාත්මකයි. කාශ්මීරය තුළ යම්කිසි ගිනි ඇවිලීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. අපේ කාල වේලාව ඉතාම සීමිත නිසා අපි සංගීතමය තොරතුරක් වෙතට අවධානය යොමු කරනවා. පොප් ලෝකයේ පොප් සංගීතයේ පුරාවෘත්තයක් බඳු අබා සංගීත කණ්ඩායමේ ගීත ඇල්බමයක් නිකුත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ගීත කිහිපයක් ඊයේ ප්‍රචාරය කරනවා. ඔව්, ඇත්තටම මේක එළි දක්වන්න නියමිතව තියෙන නොවැම්බර් මාසෙ. ඉතින් හුඟ දෙනෙක් කලාකරුවන් කලා නිර්මාණ කවදාවත් වයසට යන්නේ නැහැ. ඒ වගේම තමයි කලා රසිකත්වයට ආදරය කරනවා නම් හැමදාම තාරුණ්‍යයෙන් ඉන්නට පුළුවන්. එහෙමනම් අපි සිය දෙසින් අදට සමුගන්නේ හෙට දවසේදීත් ලෝකයේ අලුත් තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගැනීමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දොඩංගොඩ තොරතුරු ගෙනාව. ස්තුතියි අද එකතු වීම සම්බන්ධයෙන්. එහෙමනම් නිරෝගී සුව පෙරුණු යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්.